පිනතුනි මේ දිනවල අපි සාකච්ඡා කරමින් හිටියේ අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බාලයාගේ සහ පණ්ඩිතයාගේ ලක්ෂණ කියවෙන මජ්ක්‍ධිම නිකායෙහි සඳහන් වන බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව සූත්‍රයේ මුල් කරගෙන දේශනාවන් කීපයක් පහුගිය දවස්වල ප්‍රචාරය කරවන්ට යෙදුණා. අවසාන දේශනාව අපි නතර කරන්නට යෙදුනේ මේ නිරේ විඳින්න තියෙන දුක්ඛන්දරාවල් ගැන පැහැදිලි කරනකොට වේතරණී කියන නදිය ගැන විස්තර සඳහන් කරමින් තමයි පහුගිය දේශනාව නිමා කළේ. මේ බාලයාට මේ ජීවිතෙන් පස්සේ නිරේට ගිහිල්ලා විඳින්න සිද්ධ වෙන අප්‍රමාණ දුක්ඛන්දරාවල් තමයි පැහැදිලි කළේ. වේතරණියෙන් පස්සේ සඳහන් කරන්නේ වේතරණිය කියන්නේ ගඟක්. මේ ගඟේ අවුරුදු 1000 ගණන් දුක් විඳිනවා. ගඟ රැලි වලටත් කැපෙනවා. මේ ගඟේ නෙළුම් තියෙනවා. නෙළුම් වලටත් නෙළුම් කොළ වලටත් කැපෙනවා. එයින් බේරෙන්න කියලා යටට ගියහම අති භයානක ආයුධ පිහියා වගේ දේවල් යට තියෙනවා. ඒ දේවල් වලින් කැපෙනවා. කාශාර ජලය කියලා සඳහන් කළේ ඊ타ත්ම ලුණු රසයි කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ මුළු ගඟම දුන් දදා පැහෙනවා. මේකේ පිලිස්සි තුවාල වෙවි ලුණු වතුරට නැවත දෙවි අවුරුදු 1000 ගානක් දුක් විඳහම මේ යමපල්ලෝ නැවත වතාවක් මේ අය ගොඩ ගන්නවා. එහෙම ගොඩ අරගෙන අහන්නේ මොනවද ඕනේ කියලා. ඒ වෙලාවේ කියන්නේ අනේ ස්වාමීනි දැන් නම් ඉවසන්න බැරි තරම් බඩගිනි කියලා. ඒ වෙලාවට මොනවද ගෙනත් දෙන්නේ? සඳහන් කරනවා ගිනිගෙන දැවෙන ලෝහ ගුලි, යකඩ ගුලි. ඒවා ගිනි අරගෙන රතු පාට තියෙන්නේ. දැක්කහම කට පියා ගන්නවා අය අරින්න නැති වෙන්න. නමුත් යකඩ අඬුවෙන් කට දෙපැත්තට ඇරලා අර ලෝහ ගුලිය ඇතුළට දානවා. කටත් දවාගෙන බඩත් දවාගෙන අඳු මුකෙන් පිට වෙලා යනවා. එක ගුලියක් දෙකක් අනුභව කරනවා නම් කමක් නැහැ. ඉතින් අවුරුදු 100 ගාණක් මේ වැඩේම වෙනවා. කර්මයේ තියෙන නිසා නොමැරෙන බවයි සඳහන් කරන්නේ. එහෙම කාලයක් ගියහම ඊළඟට අහනවා දැන් මොනවද ඕනේ කියලා. දැන් නම් ස්වාමීනි ඉවසන්න බැරි තරම් පිපාසයි. එහෙම සඳහන් කරාම අරගෙන එන්නේ උණු කරපු යකඩ. අපි ඒවට කියන ලෝදිය කියලා. ලෝහමය දියර. අර වගේම තමයි බොණ්ඩ නම් ලෑස්ති නෑ. නමුත් කට ඇරලා වක් කරනවා. ඉතින් හිතලා බලන්නකෝ තදට පැහෙන උණු වතුරක් කටට වැක්කිරුවොත් කොහොමද? එතකොට මේ උණු කරපු යකඩ වැක්කිරුවොත් මේ ජීවිතෙන් කවුරු හරි එහෙම වැක්කිරුවොත් අපි ඒවලෙම මැරිලා යනවා. පුදුමේ කියලා කියන්නේ මේ නිරිසත්තු මැරෙන්නේ. මැරුණත් ආයෙ එතනම උපදිනවා. නැවත ඒ දුකටම ගොදුරු වෙනවා. ඒක තමයි කර්මයාගේ ස්වභාවය. ඉතින් කාලාන්තරයක් ඒ දුක විඳිනවා. දැන් මේ දුක් විඳින්න හේතුුනේ ඇයි? ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් හම්බුණා. අපට නම් බුද්ධාන්තරයකුත් හම්බුණා. සමහර අයට නම් මනුස්ස ජීවිතය ලැබිලා මිත්‍යා දෘෂ්ටික වුණා. නමුත් අපිට මිත්‍යා දෘෂ්ටියක් නැතුව සම්මා දිට්ඨියේ ඉපදෙන්න සංසාරේ හුඟක් වෙනම පින් කරලා තිබුණා. ඒ කරපු පින් ඔක්කොම වගේ වියදම් කරලා සම්මා දිට්ඨික ජීවිතයක් ලැබුවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා පින්කම් දහම් කරගන්න තරම් අපි යොමු වුණේ නැහැ. මෙන්න මෙහෙම තත්වයන්ට මූණ පාණ්ඩ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දැනගෙන අපිට ඒ කාරණාව දේශනා කරලා ඒකෙන් වැළකෙන්න නම් මෙහෙම කරන්න ඕනේ කියලා පැහැදිලි කළා. ඉතින් අපි ඒ කටයුත්තට යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට කීකරු නැහැ කියන එකයි. ඒ නිසා මෙහි ඉන්න කාලේ අපි හරියට ප්‍රමාදයටපත් වුණා.
අහවල් වැඩේ තියෙනවා කියා පින්කම් දහම් කරන එක කල් දැම්මා. දැන් මට අර ලෙඩේ මේ ලෙඩේ තියෙනවා කියලා ආයි කාලයක් කල් දැම්මා. වැඩවලට කාලයක්, ලෙඩවලට කාලයක්, මෙහෙම කාලෙ ගෙවිලා ගියා. පින් රැස් කරගන්න උවමනාවක් තිබුණේ නැහැ. පින් රැස් කරන්නේ නැතුව ජීවත් වෙච්ච අය මේ විදිහේ නිරයවල් වල ගිහිල්ලා විඳවන්න වෙච්චාම එතකොට තමයි තේරෙන්නේ අපරාධ මේකෙන් නිදහස් වෙන්න පින් කරන්න මනුස්ස ලෝකෙත් ඉපදිලා ඉඳලා අපි කොයිතරම් ප්‍රමාදයටපත් වුණාද කියලා එතකොටයි හිතෙන්නේ. පිනතනේ එතකොට හිතිලා වැඩක් නැහැනේ. අදයි ඒක කල්පනා කරන්න ඕනේ. තව මොහොතින් මරණය මං හොයාගෙන එන්න පුළුවන්. ඊට කලින් වහවහ මේ නිරයෙන් නිදහස් වෙන්න කටයුතු කරන්නයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ කතා කරන තැන අපට අවුරුදු 1000 ගානකින් ලක්ෂ ගානකින් හම්බ වෙන තැනක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දැන් මරුණොත් ඊළඟ ඇහිපිල්ලම් ගහන මොහොතේ හම්බ වෙන තැන ගැනයි මේ කතා කරන්නේ. ඒකයි භයානක. දැන් මරුණොත් ඊළඟට යන්න තියෙන තැන හුඟක් අයට එහි නොයන අයත් ඉන්නවා. හැබැයි වැඩියෙන් ඉන්නේ එහි යන්න වෙන අය. ඒක ගැන නිතර කල්පනා කරන්න ඕනේ. මේ වාඩි වෙලා ඉන්න කොට්ටේ උඩ, අද නිදාගෙන ඉන්න ඇඳ උඩ, කෑම කන පුටුව උඩ, කාර්යාලේ තියෙන පුටුව උඩ, ඉස්කෝලේ පන්තියේදී එවලෙම මැරිලා වැටුණොත්, පාරේ හිටගෙන ඉන්නකොට වාහනයක් ඇවිල්ලා යට කරගෙන ගියොත් ඊළඟ නිමේෂයේ ප්‍රතිසන්දි ගන්න තියෙන තැන මේ. එහෙමනම් මොනතරම් අනතුරුදායක තැනකද අපි ඉන්නේ? ඒකෙන් ආරක්ෂා වෙන්නයි භාග්‍යතුන් වහන්සේ වහ අප්‍රමාදී වෙන්න කියලා දේශනා කළේ. ඊළඟට පින්නතේ තව නිරයක් තියෙනවා. ඒ නිරේ තියෙන්නේ බොල් අඟුරු. දැන් අපි දන්නවනේ ඔය බොල් කන්දකට ගිනි තියහම මේ බොල් ගොඩ දෙවි අඟුරු බහින හැටි. ඒ බොල් අඟුරු. මොකද මේ නිර්සත්තු අරගෙන යනකොට බොම් ලස්සන ගඟක් තියෙනවා. ඉවුර දෙපැත්තම කොළ පාට. හැම හාත්පසින් ගිනි අරන් තියෙන නිරයේ එහෙම තැනුත් දකින්න තියෙනවද කියලා හිතෙනවා. හරියට ෂේම භූමියක් වගේ. ඉවුරු දෙපැත්තේ හොඳට ගස් වැවිලා. ලස්සනට කොළ පාට තනකොළ වැවිලා. ගඟේ වතුර නිල් කැටේට පෑදිලා. මේ ගඟට අහවල් තැනින් බැස්ස හැකි, අහවල් තැනින් බහින්න බෑ කියන තැනක් නැහැ. හැම තැනින්ම ගඟට බහින්න පුළුවන්. අවුරුදු කෝටි ගණන් දුක් විඳින නිරිසත්තු කාලත් නැහැ, බීලත් නැහැ. හරිම පිපාසයි. මේ නිල් පාට ජල ධාරාව දැක්කහම ඒ පිපාසය තව දෙගුණ තෙගුණ වෙනවා. ඒ හින්දා දූවගෙන ගිහිල්ලා ගඟට පයින්නවා. හැබැයි මේගොල්ලෝ ගඟට බහිනකොටම මොකද වෙන්නේ? ජල තලයේ වටේට තිබිච්ච සුදු පාට වැලි ගිනි ගන්න පටන් ගන්නවා. අර කොළ පාට යූර සහ ගස් ඔක්කොම ගිනි ගන්න පටන් ගන්නවා. මේ ගින්දර නිසා අර වතුර වේගෙන් වේලෙන්න පටන් ගන්නවා. වතුර වේලිලා ගිහිල්ලා මොනවද ඉතුරු වෙන්නේ? ඒ වතුර වේලිලා ගියහම තමයි බොල් අඟුරු ඉතුරු වෙන්නේ. දැන් පැන්නේ පිපාසය නිසානේ. පිපාසය ඊටාම උත්සන්නයි. ඒ හින්දා විකාර වුණා වගේ අර බොල් අඟුරු දෝතින් අරගෙන කටේ දා ගන්නවා. මේ කාරණාව දැකලා නිමි රජුරු මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා, මාතලී ඇයි මිනිස්සු අර බොල් අඟුරු බොන්නේ කියලා. ඇයි නිරිසත්තු එහෙම කරන්නේ? ස්වාමීනි, මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳ වී වලට බොල් වී කලවම් කරලා විකුණපු අය. හොඳ වී එක්ක බොල් වී කලවම් කරලා දුන්න අය. මේ හම්බ වෙන අනුරූප විපාක. ඉතින් එතකොට අනුන්ගේ කුඹුරක් අඳේට වැඩ කරනකොට අඳ කුද ගෙවන්න ගියහම සමහරලාට පූජා භූමිය වල ඉඩ කඩන් වැඩ කරලා එව්වා. පූජාව සඳහා වෙන් කරන්න තියෙන කොටස් වෙන් කරන්න ගියහම සමහරලාට හොඳම ටික අපිට බොල් සහිත කොටස අඳ ගෙවන්න. එහෙම වෙච්චහම හම්බ වෙන විපාක. වැඩියෙන් ආදායම් ලබන්න වෙච්චහම සමහරලාට හොඳ වී වලට බොල් වී කලවම් කරලා විකුණන්න උත්සාහ කරනවා.
එතකොට මේ එක කාරණාවක්නේ. මේකට තව හුඟක් අනුරූප දේවල් තියෙන්න පුළුවන්නේ. මේ හා සමාන දේවල් වල තව තව විපාක තියෙන්න පුළුවන්. බී වලට බොල් දානවා. බර වැඩි වෙන්න ඕනේ වෙච්චාම සමහර කෙනෙකුට හාල් වලට ගල් දාන්නත් පුළුවන්. එතකොට දැන් මේ වාගේ අනුරූපයිනේ. ඉතින් මේ ඔක්කොම මේ පොත්වල සඳහන් කරලා නැති වුණාට මේ වාගේ අනුරූප දේවල් වල විපාකත් එතන තමයි කියලා හිතෙන්න ඕනේ. සමහර කෙනෙක් සීනි වලට වතුර එහිනවා. එහෙම කරන අයත් ඉන්නවා කියලා අහන්න ලැබෙනවා. එතකොට Tamanට බර වැඩි වෙනවා. නමුත් විපාක විඳින්න ගියහම එතකොට දින ඉක්ුත් වෙච්ච ආහාර පාන ලේබල් වෙනස් කරලා ආපහු විකුණාම මේ වාගේ දේවල් කීයක් මේ කරුණුත් එක්ක හිතන්න තියෙනවද? ඊළඟට සඳහන් කළේ මේ කුණු ලේ සැරව තියෙන ආයත් විලක් පිළිබඳව. කුණු වෙච්ච ලේ සැරව තනි කරම මේකෙන් පිරලා තියෙන විලක්. නිරිසත්තු මේකේ අතුරු සිදුරු නැතුව පිරීලා ඒගොල්ලෝ මේ ලේ සැරව බීගෙන යනවා. එව්වත් ගිනි අරන් තියෙන්නේ. රත් වෙලා පැහැෙනවා. මාතලි දිව්‍ය පුත්‍රයාගෙන් අහපුවාම නිමි රජුරෝ සඳහන් කළේ ස්වාමීනි මනුස්ස ලෝකේ ඉන්න කාලේ මව්පියන්ට අපරාධ කරපු අය. මරපු අය නෙමෙයි. මරුවා නම් අවීචියනේ. හැබැයි ඉතින් අවීචියෙන්ම ඉවර වෙනවා කියලා එකක් නැහැ. සමහරලාට මෙතන මරපු අයත් ඉන්නවා. අවීචියේ දුක් විඳලා ඒකෙන් පස්සේ ආයෙත් අනුනිරේවල් වලට වැටෙන්නේ. එහෙනම් මව්පියන්ට අපරාධ කරපු අය. පූජා සත්කාරයන්ට සුදුසු ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට අපරාධ කරපු අය මේ නිරේවල් වල දුක් විඳිනවා කියලා සඳහන් කරනවා. මේ එක කාරණාවක් දෙකක් විතරයි. ওই සිද්ධිය නිසා විතරක් නෙමෙයි මේ නිරේට යන්නේ. තව බොහෝ කාරණා තියෙනවා. මේ සිද්ධිය දෙකක් තමයි පැහැදිලි කරන්නේ. ඊළඟට තියෙන තනිකරම ගිනි අඟුරු වලක්. ඒක සම්පූර්ණ අඟුරු වලින් පිරීලා. යමපල්ලු කරන්නේ නිරිසත්තුන්ගේ කකුල් දෙකෙන් අල්ල ගන්නවා. අර මඩේ ඉන්නක් හිටවනවා වගේ එක පාරම අඟුරු වලේ අනිනවා ඔළුව. සඳහන් කරනවා එහෙම ඇන්නහම ඉන දක්වා අඟුරු වල යට යනවා කියලා. ඉන දක්වා අඟුරු වල යට ගිහිල්ලා කකුල් දෙක උඩට උස්සගෙන ඉන්නවා. අවුරුදු 100 ගණන් 1000 ගණන් පිච්චෙනවා. දුම් නැග්ගෙමින් දෙවෙනවා. මෙරි උපදිනවා. නිදහසක් නැහැ. මේ තවත් නිරයක් ගැන සඳහන් කරපු හැටි. ඊළඟට සඳහන් කළා මේ පර්වත පෙරලෙන මහ නිරයක් පිළිබඳව. ඒ පිළිබඳව කරුණාකාරණා සඳහන් කරනවා මේ මහ නිරේවල් වල කොයි වාගේ දුකක් තියෙනවද? ඒ සඳහා මොන වාගේ විපාක තියෙනවද කියන කාරණාව. අපේ ධර්ම ග්‍රන්ථවල පින්නතුනි පැහැදිලි කරනවා මේ කාරණාව විස්තර කරන තැන ලෝභ දේශ මෝහයෙන් ලෝභයෙන් ද්වේෂයෙන් සහ මෝහයෙන් වැඩි වෙච්ච නිසා යුක්ත වෙච්ච නිසා සත්තු මැරුවා හොරකම් කෙරුවා මේ ආදී පව් කරනවා වගේම නොදහමින් වැරදි ලෙසින් ලෝවැස්සන්ට දුක් දෙන්නෝ වැරදි ආකාරයෙන් දහමට අනුරූප නැතුව ලෝවැසියන්ට නොඑක ආකාරයේ කරදරකම් කටළු වලට භාජනය කළා. අනුන් කෙරෙහි ක්‍රෝධයෙන් සැඩබැවින් යුද කෝලාහල කරන්නෝ මේ අය මෙහෙම අපරාධ කරපුවෝ සංජීව කියන නිරේ ඉපදෙනවා කියලා. ප්‍රාණඝාත කරපු අයත් සාමාන්‍ය මිනිසුන්ට කරදර කරපු අය යුද කල කෝලාහල කරපු අය ඉපදෙන්නේ මේ සංජීව කියන නිරේ. සමහර අය හිතාගෙන ඉන්නවා එහෙම කරාම මිනිස්සු මරහම දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙයි කියලා. දෙවියන් අතරට යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා තමන් මැරුවත් බය නැහැ. සියදිවි හානි කරගන්නත් බය නැහැ. ඒ මැරිච්ච ගමන් දෙවියන් අතරට යනවා. ඒ නිසා ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න යෙදෙනවා.
එහෙම හිතාගෙන හිටියට යන්න වෙන තැන තමයි මේ තියෙන්නේ. සංජීව යමපල්ලෝ ඇවිල්ලා ආයුධ අරගෙන කෑලි කෑලි වලට කපනවා. කපන්න ආයෙ හට ගන්නවා. කඩ කොට කපනවා, කපන්න උපදිනවා. ඒකයි සංජීව කියලා කියන්නේ. ආයෙ පණේනවා. මේ මහා නිරේවල් වල පළවෙනි එක. මහා නිරේවල් 8යිනේ. සංජීව කියන්නේ පළවෙනි එක. එතකොට සංජීවයේ උපදින්න හේතු වෙන්නේ මොනවා කරාමද? ප්‍රාණඝාත කරාම. මදුරුවා මැරුවත්, අලියෙක් මැරුවත් සංජීවයේම උරුමයි. අපි දැන් සමහර වෙලාවට කෑ ගහනවා හරියට මේ හරක් මරනවා. ඒ වගේ දේවල් වලට අපි හරි විරුද්ධයිනේ. සත්තු මරණ එකට විරුද්ධ වෙන එක හොඳයි. හැබැයි ඉතින් හරකෙක් මැරුවහම විතරක් නෙමෙයි මදුරුවෙක් මැරුවත් යන්න තියෙන්නේ මෙතෙන්ටම තමයි. ඒ හින්දා ඒ කාරණාවත් අපි කල්පනා කරන්න ඕනේ. සංජීව. නිකන් ඉන්න මිනිසුන්ට ගහනවා, බනිනවා, හිරිහැර කරනවා, ගෙවල් දොරවල් කඩලා දානවා. එහෙම අයට උරුම වෙන්නේ මේ තැන බව මෙතන සඳහන් කරනවා. යුද්ධ කලකෝලාහල කරන්නොත් මේ තැනටම අයිති වෙන බව සඳහන් කරනවා. ඉතින් මේ තැන විතරක් නෙමෙයි අයිති, මේක තැන. සංජීවයේ පළවෙනි නිරය. ඊළඟට දෙවෙනි නිරය කාල සූත්‍රය. නිරිසත්තු හරි ලොකුයි. ගව් ගානක් උසයි. ගව් 3-4ක්වත් උසයි. පළලයි. කාල සූත්‍රයට වැටුනහම යමපල්ලෝ කළු පාට නූලක් අරගෙන මේගොල්ලෝ බිම යකඩ පොළවේ පෙරලලා කිනි අරන් තියෙන්නේ. නූල් ගහනවා. දැන් අපි කොටයක් කිරන්න ගියහම නූල් ගහන්නේ. පොල්ලි පලන්න ගියහම නූලෙන් ලකුණු කරන්නේ. ඒ වගේ නූල් ගහනවා. විශාල වෑයවල් ගෙනල්ලා අර නූල් අතර රහිනවා. ලොකු පොරවල් ගෙනල්ලා අර පොල් කඳන් පලනවා වගේ පලනවා. සොල්දොරගේ එක පළයක් තරම් විශාලයි කියලා සඳහන් කරන්නේ එක වෑ තලයක්, පොරෝ තලයක්. එක පාරක් කොටලා පොරෝ ගත්තහම හාත්පසින් ගිනි දෙල් ඇවිල්ලා අර කපාපු තැනින් ශරීරය ඇතුළට ගිහිලා පුලුස්සලා යනවා. ආයෙ කොටනවා. ඉවරයක් නෑ. ඉතින් අවුරුදු 1000 ගණන් මේ විදිහට කපනවා. එහෙම කපන නිරේ තමයි කාල සූත්‍රය. කොටනවා සහ රහිනවා. මොනව කරපු අයද? මේ මනුස්ස ලෝකේ කරපු දේවල්ම මේ ධර්මයේ සඳහන් කරනවා. මෙන්න මෙහෙම කරපු අය මෙවන් නිරේවල් වල අවුරුදු කෝටි ගණන් දුක් විඳිනවා කියලා. කොච්චර කාලයක් දුක් විඳින්න ඕනේද? මේ දෙවනි නිරේනේ. දෙවනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. ඒ දිව්‍ය ලෝකයේ ආයුෂය. මේ දෙවනි නිරේට මේ 3 කෝටි 60 ලක්ෂය එක දවසයි. 3 කෝටි 60 ලක්ෂය එව්වා 30ක් ගියහම මාසයයි. 3 කෝටි 60 ලක්ෂය එව්වා 360ක් විතර ගියහම අවුරුද්දයි. 3 කෝටි 60 ලක්ෂය එව්වා 360ක් විතර වුණාම අවුරුද්දයි. ආන් ඒ වාගේ අවුරුදු 1000ක් මේ නිරේට අවශ්‍ය තියෙනවා. මොනවා කරපු අයද? මව්පියන්ට, ගුරුවරුන්ට, කුලේ වැඩිහිටියන්ට, දුගී මගී යාචකයන්ට අපරාධ කරන්නෝ සහ බොරු කියන්නෝ කාල සූත්‍රෙහි උපදිනවා කියලා කියන්නේ. අද නම් මොකක් හරි දෙයක් කියවිච්චහම යන්තමට මග අරින්න වෙච්ච ගමන් කියන්නේ බොරුවක්. මේ කාරණාවෙන් පේනවා ප්‍රාණඝාතයට වඩා හුඟක් භයානක තැනයි බොරුව තියෙන්නේ කියලා. නමුත් අපි හිතාගෙන ඉන්නේ ඒවා ඒ තරම්ම භයානක නැතුව ඇති කියලා. නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද? සර්වඥතා ඥාණයෙන් දැකලා අනුකම්පාවෙන් මේ කරුණ පැහැදිලි කරන්නේ. එහෙනම් මේ දේවල් අහලා හිතන්න ඕනේ තවත් විහිළුවකටවත් බොරුවක් කියනවද කියලා. අර තරම් දීර්ඝ කාලයක් පැහෙන්න ඕනේ නම් තවත් ඉස්සරහට බොරු කියාගෙන ගියාට කමක් නැහැ. මේක තමයි අනුරූප විපාකය. එහෙනම් කොච්චර බය වෙන්න ඕනේද? ඊළඟ මොහොතේ මැරිලා යන්න තියෙන තැන මෙතන නම් මෙතෙක් කියාපු බොරු කන්දරාවල් මතක් වෙනකොට අපිට බය හිතෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ තරම් මහා කාරුණික ශාස්ත්‍රවරේ
මේ ලෝකෙ වෙන පහළ වුණේ නෑ. ආන් ඒ නිසා දේශනා කළේ මේ කරුණු දැනගත්තාම අදවත් පටන් ගන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දිවි හිමියෙන් අයනම් බොරු කියන්නේ. මැරුවත් බොරු කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්නේ ඒකනේ. දිවි හිමියෙන් කියලා කිව්වේ මගේ ජීවිතේ නැති කලත් බොරුවක් නම් කියන්නේ. මොකද ඒ බොරුව කියලා ජීවිතේ බේරගන්න බෑනේ. කවදා හරි දවසක ඒත් මැරෙන්න එපෙයි. එහෙම මැරිලා යන්න තියෙන්නේ මෙහෙම තැනකට නම් බොරු කියන එකේ තේරුමක් නැහැ. බොරු නොකිය ඉඳලා මැරිලා සුගතියක ගිහිල්ලා උපදින්න පුළුවන්. ඒ හින්දා පෙරත් කෙරිලා ඇති. අද පොරොන්දු වෙන්න හරියට. ධර්මයේ සඳහන් කළේ ඒකනේ. හරියට තෙරුවන් සරණ ගිහිල්ලා අද පොරොන්දුනොත් දිවි හිමියෙන් මම මේ සිල්පද පහ උල්ලංඝනය කරන්නේ නැහැ කියලා. ඊළඟ තප්පරේ මැරුණොත් නිරයෙන් බේරන්න තරම් ඒ කුසලයට මහ ලොකු හැකියාවක් තියෙනවා. ඒකේ තරම්ම බලවත්නේ. එහෙම බලවත් මහ කුසල කර්ම ලෝකේ තියෙනවා. දැන් අපේ පින්නතුන් සමහර පින්කම් ගැන අහලා ඇති. කෙනෙක් සමහර පින්කමක් කරාම මෙච්චර කාලයක් සක්විති වුණා. මෙච්චර කාලයක් මුලින් තියෙන්නේ දෙව්ලොව හිටියා, බඹලොව හිටියා. ඊට පස්සේ මෙච්චර කාලයක් සක්විති වුණා. මෙච්චර කාලයක් ප්‍රදේශ රාජ සම්පත්තිය දැරුවා. අන් ඒ වගේ කරුණු පැහැදිලි කරනවානේ සමහර පින්කම් ගැන කියනකොට. එතකොට සක්විති රජෙක් වෙන්න පාරමිතා පුරන්න ඕනේ. දැන් එතකොට පාරමිතා පුරන්නේ නැතුවද මේ සක්විති වුණා කියලා කියන්නේ? ආන් ඒ පාරමිතාවල තියෙන ශක්තියත් එකතු කරගන්න පුළුවන් තරම් ශ්‍රේෂ්ඨයි ඒ කරලා තියෙන පින්කම. ඒකයි එහෙම සඳහන් කරන්නේ. දැන් සමහර දෙවිවරු ඒ දෙවිවරු ගාවට ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේ වගේ කරුණු අහපුවාම සමහර දිව්‍යාංගනාව තමන් කරපු කුසල කර්මය කියන්නේ ලැජ්ජ වුණා. කියන්නේ නැතුව හිටියා, බිම් බලාගෙන හිටියා. නමුත් රහතන් වහන්සේ නමක් අහනකොට උත්තර නොදී ඉන්න බෑ. තුන් පාරක් අහනකම් කොහොමවත් ඉන්නේ නැහැ. ඒ හින්දා සමහර අය බිම් බලාගෙනම කීවේ අනේ ස්වාමීනි මම මනුස්ස ලෝකෙ හිටපු කාලේ හරි දුප්පත්. මට දෙන්න තරම් ලොකුවට දෙයක් තිබුණේ නැහැ. මං එදා පූජා කෙරුවේ කැකිරි ගෙඩියක්. සමහර දිව්‍යාංගනාවක් කියනවා මම පූජා කළේ තිඹිරි ගෙඩියක්. මුගලන් මහරහතන් වහන්සේ මනුස්ස ලෝකේ ඇවිල්ලා මේ කරුණු කියනවා. කැකිරි ගෙඩියක් තිඹිරි ගෙඩියක් පූජා කරලත් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා. දැන් එතකොට අපේ අයටත් හිතෙනවද එහෙනම් මේ ලක්ෂ ගණන් වියදම් කරලා මහදන් දෙන්නේ මොකටද? අපිටත් කැකිරි තිඹිරි පූජා කරාම මදිද කියලා? එහෙම කරන්න බෑ. ඇයි සංසාරේ පුරාගත්ත පාරමිතා තියෙන්න ඕනේ. ඒ පින්කමට එකතු වෙන්න ගියාම ලෝභය, ද්වේෂය, මෝහය නැති කරගෙන අප්‍රමාණ සීලයෙන් පෝෂණය වෙලා ඒ පින් කරලා තියෙන්නේ. ඒ හින්දා අපි හිතන්න එපා මේ පන්සිල්වත් සමහරලාට නැති කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා. ඔකට සරලව කාරණාවක් කිව්වොත් මේ අපේ රටේ හිටපු අර සනත් ජයසූරිය කියලා ක්‍රීඩකයෙක්. ඔහු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට ගිහිල්ලා පන්දුවට පහර දෙන පිත්ත අරගෙන ඔහු කරපු වැඩේ ඔබයි මමයි ඒ ක්‍රීඩා පිටියට ගියොත් අපිට කරන්න පුළුවන්ද? සමහරලාට අර බෝලයන්ගේ වැදිලා මැරිලා වැටෙන එකයි අපිට වෙන්නේ. එයාට කරන්න පුළුවන් වෙච්ච දේ අපිට කරන්න බෑනේ. එයා ඒක පිළිබඳව පුදුමාකාර පුහුණුවක් ලැබලා හිටියා. එහෙනම් අර කැකිරි තිඹිරි පූජා කරපු අය ඒගොල්ලෝ සංසාරේ හොඳට පින්කමක් හරියට කරන්න හිත දියුණු කරගෙන හිටියා. එදා දුප්පත් වෙලා හිටියට. ඒ හින්දා මේ වාගේ කරුණු අහලා කවුරුවත් හිතන්න එපා මේ ස්වල්ප දෙයක් දීලා අපිටත් පුළුවන් වෙයි කියලා. පුරුදු කරන්න ඕනේ. සිල් රකින්න ඕනේ. පාරමිතා දියුණු කරන්න ඕනේ. එහෙම කරලා එතන ගිහින් තියෙන්නේ. මනුස්ස ලෝකේ ඉඳගෙන කොච්චර දේවල් කරගන්න පුළුවන්ද? ආන් ඒ හින්දා මේ කරුණ දැනගත්තාම නිරය පිළිබඳව බය උපදවලා අපාය බය හැම වෙලාවෙම උපදවන්න කියලා දේශනා කළා වීරිය වඩන්න. අපාය බය පච්ච වෙක්කනතා. ඒක ප්‍රතිවේක්ෂා කරන්න හැම වෙලාවෙම. එහෙම ප්‍රතිවේක්ෂා කරලා පාපයෙන් වළකින්න කියලා සඳහන් කළේ.
මේ දෙවැනි අපාය. තුන්වෙනි අපාය. පළවෙනි එක සංජීවය, දෙක කාලසූත්‍රය, තුන සංඝාතය. මේ සංඝාතයේ මොනව වෙනවා කියලාද කියන්නේ? සංඝාතයේ පෙරලෙන්නේ ගිනිගෙන දිලිසෙන මහ විශාල පර්වත. ඒක ගිනි අරන් තියෙන්නේ. අති දැවැන්ත පර්වත. යදුන් ගානක් දිගයි. යදුන් ගානක් උසයි. තනිකරම ගිනි කඳක්. ඒව පෙරලි පෙරලි එනවා. නිරිසත්තු තැලිලා පොඩි වෙනවා කියන එකේ සීමාවක් නැහැ. හිතන්නකෝ අපි තැනක වැටිලා ඉන්නකොට අර පාර තලන ගල් රෝලයක් එනවා. කකුල් දෙකේ ඉඳලා පාගගෙන ඉස්සරහට යට වෙවි එනකොට අපේ කකුල් හරිය අර පාර තැලෙන රෝලෙට හරියට නිකන් රොටියක් වගේ තුනී වෙනවා. එහෙම ආපුවාම ශරීරයේ තියෙන දේවල් නාස් වලින්, කන් වලින්, කටින් එළියට විසි වෙනවා. නාහෙන්, කනෙන්, කටින් එළියට විසි වෙන්න තියෙන ප්‍රමාණය සිදුරේ ප්‍රමාණය කුඩා නිසා, නමුත් ගල් රෝලේ වේගෙන් ඇඟදි ගෙන නිසා සමහරලාට ඉහමොල ගැලවිලා එහෙනුත් විසි වෙනවා. අරකින් තද වෙන පීඩනෙට. ඊට වඩා 100,000 ගුණයකින් දරුණුයි භයානකයි මේ ගිනිගෙන දැවෙන පර්වත වලට යට වෙනකොට. නිකන් අර යමක් මිරිකලා අනිත් පැත්තෙන් ඉස්මායින් කරනවා වගේ මේ පර්වත වලට යට වෙනකොට. සංඝාතය. ඉතින් මේ නිරේ අවුරුදු කෝටි ගණන් දුක් විඳිනවා. තුන්වෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය කොච්චරක් කියලාද අපි අහන්නේ? 14 කෝටි 40 ලක්ෂයයි. මේ සංඝාත නිරේට මේ 14 කෝටි 40 ලක්ෂය එක දවසයි. 14 කෝටි 40 ලක්ෂය වුණා 360ක් එක අවුරුද්දයි. මේ නිරේ ආයු කාලය අවුරුදු 2000යි. එවන් අවුරුදු 2000ක් මේ අපේ අවුරුදු 2000ක්, එවන් අවුරුදු 2000ක්. ඉතින් මේ පර්වත වලින් තැලි දුක් විඳිනවා. මේ මොනව කරපු අයද කියලා සඳහන් කරනවා. බොරු සාක්කි සපයන්නෝ මේ නිරේ උපදිනවා. ඊළඟට සඳහන් කරනවා හොර වෙළඳාම් කරන්නෝ. ඊළඟට සඳහන් කරනවා ඉන්ද්‍රජාල මායාකාරයෝ මේ නිරවැල් වල උපදිනවා. විශේෂයෙන් මේ නිරේ ඉපදෙන හැටියට සඳහන් කරන්නේ මුලින් සඳහන් කරපු පිරිස නෙමෙයි. මෙහි සඳහන් කරන්නේ අත්පා දඬු මුගුරින් අනුනට පහර දෙන්නෝ. අතින් පයින් දඬු මුගුරු වලින් අනික් අයට ගහනවා. නිරපරාධ මිනිසුන්ට පහර දෙනවා. අන් එහෙමයි. ඊළඟට සඳහන් කරනවා මේ ඇත්තු, අස්සයෝ, ගොන්, මීහරක් ආදී සතුන්ට විවිධාකාර දුක් දෙන අය. ඔය ඇත්තු, අලියෝ වගේ සත්තුන්ගෙන් වැඩ ගන්න ගියහම හරියට ගහනවා. සමහරලාට ඔසවන්න බැරි ගල්, ගොඩ ගන්න බැරි කොට ඒගොල්ලෝ ලව්ව අද්දවනවා. සමහරලාට ඒ කොටේ උස්සන්න බෑ. අලියෙකුට වුණත් බැරි කොට තියෙනවා. නමුත් අර මිනිහාගේ අතේ තියෙනවා අර හෙන්ඩුව කියන යකඩ උල. උස්සන්න නැත්තම් ඒකෙන් අයින්නවා. බැරි වීරියක් දාලා උත්සන්න හදනවා. මල මුත්‍රා දෙකම පිට වෙනවා. නමුත් අර වේදනාවට බයේ උත්සන්න උත්සාහ කරනවා. අපි හිතාගෙන ඉන්නවා අලියැත්තු බොහොම සැපට ඇති කියලා. නමුත් දුක් විඳින තරම් දැක්කහම තමයි තිරිසන් අපායේ කොහොමද කියලා හිතෙන්නේ. හරකුන්ගෙන් වැඩ ගන්න ගියහම මේ ගොන් වාගේ සත්තු කරත්තවල බැඳලා වැඩ ගන්න ගියහම සමහර කරත්තවල බැඳහම සමහර ගොන් ඒක අදින්නේ දන බිම තියලා. අදින්න බෑ එහෙම. නියරවල් වල, ඇගිලි වල, ඇලවල් වල, වලවල් වල ඉතින් අදින්න නැතිකොට කෙවිතක් අතේ තියාගෙන කොච්චරවත් පහර දෙනවා. ඒ ගුටියට බයේ තමයි දන බිම තියලා අදින්නේ. බැරි බරක් පටවලා. තිරිසන් අපායේ ඉපදිලා ඒ සතා විඳින්නෙත් මහ පුදුම දුකක්. එයත් සංසාරේ කරපු කර්මයක්. ඒ කර්මකාරය නිසා ශ්‍රේෂ්ඨ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබාගත් අයත්
බාල බව නිසා හරියට කරුම රැස් කරනවා. සමහර අය ඔය හරක් වාගේ සත්තු හදනවා. කිරි හරක් වාගේ හදනවා. ඉතින් සමහර හරක් ලෙහෙපුවාම දුවනවා. ඇති උදේ ඉඳලා රෑ වෙනකන් ගහේ බැඳලාන්නේ. ඉතින් ඒකත් දුවලා පැනලා දඟලන්න සමහරලාට හරි කැමතියි. දුවන නිසා පාලනය කරන පුද්ගලයා හරි අකමැතියි. සමහර අය දීවා කියලා කෙටි කරලා බැඳගෙන ගහනවා. ගැට පොළු වලින් ගහනවා. හතරැස් පොළු වලින් ගහනවා. කටු තියෙන පොළු වලින් ගහනවා. දඬුවම් කරනවා අය දුවන්නේ නැති වෙන්න. කෑම වතුර දෙන්නේ නැතුව බැඳලා තියෙනවා. කෑම වතුර දෙන්නේ නැතුව බැඳලා තියෙනවා. හැබැයි උදේට භාජන ටික අරගෙන කිරි ගන්න යනවා. ආන් එහෙම අයට සංඝහතේ වාගේ නිරේවල් උරුමයි. ඊළඟට සඳහන් කරනවා මේ බොරු පොරොන්දු දීලා ජනතාව රවට්ටවන අය මේ වාගේ නිරේවල් වල උපදිනවා කියලා. බොරු පොරොන්දු දීලා. ඉතින් මේ අපිම කරගන්න හේතු. ඊළඟ නිරේ තමයි පින්නතුනි මෙතන සඳහන් කරන්නේ රෞරවය පිළිබඳව. රෞරවය මොනතරම් දුක් සහිතද කියන කාරණාව සිහිපත් කරනවා. මේ නව දොරින් අපේ ශරීරයේ දොරටු 9ක් පිළිබඳව සඳහන් කළා. නිරන්තරයෙන් විවෘත වෙලා තියෙන. මේ දොරවල් 9ෙන්ම ගින්දර ඇතුල් වෙනවා ඇතුළට. ඉතින් කොහොමද කියන කාරණාව මෙහෙම වචනෙන් කියවට තේරෙන්නේ නැහැ. හදිසියේ නාන වෙලාවකවත් නහයෙන් වතුර ටිකක් ඇතුළට ගියොත් මොලේ ඉඳලා දාගෙන ගිහිල්ලා ඔළුවේ ඉඳලා දාගෙන ඉඳලා ඇස් දිහාට පවා ඒ වේදනාව පැතිරිලා ගිහිල්ලා කැස්සක් හැදිලා අපි විඳින වේදනාව අපි දන්නවා මේ වතුර ටිකක් ගිහිල්ලා මේ දොරවල් 9ෙන්ම මේ ශරීරයේ ගින්දර ඇතුල් වෙන්න පටන් ගත්තාම නිරයේ ගින්දර කොහොමද කියන කාරණාව මිගලන්තික පිළිබඳව කාරණාව විස්තර කරනකොට මේ දේශනා මාලාවේ මුලින් සාකච්ඡා කළා. නිරා ගින්දරත් එක්ක කල්පනා කරනකොට අපේ ගින්දර හරියට අයිස් වගේ. ඒ තරම් භයානකයි නිරේ ගින්දර. එවන් ගින්නක් නව දොරින් ශරීරයේ ඇතුළට ඇතුල් වෙලා ඇතුළතින් පුච්චෙනවා. මේ තමයි මේ නිරේ තියෙන ප්‍රධාන දුක්ඛන්දයන්ගෙන් එකක්. එහෙමනම් ඒ තරම් මහ දුක් විඳින්නේ මොන හේතුව නිසාද කියලා සඳහන් කරනවා. අපි අර ඉස්සෙල්ලා සඳහන් කළේ බොරු සාක්ෂි කියන්නෝ, හොර වෙළඳාම් කරන්නෝ සහ ඉන්ද්‍රජාල මායාකාරයෝ. රෞරවය කියන නිරේ ඉපදිලා අනන්ත දුක් විඳිනවා. ඊළඟට සඳහන් කළේ පස්වෙනි නිරේ. ඒක සඳහන් කළා කොහොම දුකක් තියෙනවද? මේ රතු ලේවන් ගිනි දැල් ගින්දර හරියට රතු පාටයි ලේ වාගේ ගින්දර. ඒ ගින්දරම එකතු වෙලා පැහෙනවා. ගින්දරම පැහෙනවා. ඉතින් හිතා ගන්න බැරි මහ ගින්නක්. මේ ගින්නේ දැවෙනවා. මේක මහා රෞරවය. මොන දේවල් කරපු අයද මේක පැහෙනවා කියන්නේ? බුදුන් දහම් තුනුරුවන්ට නොයෙක් ආකාරයේ අකටයුතුකම් කරපු අය. විශේෂයෙන් තුනුරුවන් සතු ඉඩකඩම් ඇඳපුටු කොට්ටමෙට්ට ඇඳ ඇතිරිලි පාන් පඩික්කම් මේ හොරකම් කරපු අය. තුනුරුවන් සතු දේවල් හොරකම් කරපු අය මේ නිරයවල් වල විශේෂයෙන් දුක් විඳිනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ සංඝ සතු දේවල් පරිහරණය කරනවා කියන එක කොයි තරම් භයානකද කියන කාරණාව ආපහු මෙනෙහි කරන්න ඕනේ. අතීත වැඩිහිටියෝ මුතුන් මිත්තෝ ඒ අය සමහර වෙලාවට කිව්වේ පන්සල් භූමියෙන් එළියට යනකොට පාද දෙක ගසා දාලා එන්න කියලා. ඒ පන්සලේ මිදුලේ පෑගිච්ච වැලි ඇටයක්වත් අරගෙන එන්න එපා කියලා. ඒකේ තරම් භයානකයි කියලා. අපිට වඩා ඒ අය ධර්මයේ තුල හිටියා. මේ කරුණ දැනගෙන හිටියා. ඒ හින්දා පරිස්සම් වුණා. කවදාවත් විහාරස්ථානයට ගිහිල්ලා අපිරිසිදු කරන්න උත්සාහ කළේ නෑ. අද නම් එහෙම වක් පේන්නේ නෑ හරියට. අපි හරියට අපිරිසිදු කරනවා. අරගෙන ගියපු දේවල් කාලා බීලා ඒ තැන්වලම දාලා එනවා.
තැන් තැන්වල බෝඩ් ලෑලි එල්ලන්න වෙනවා. මේ shopping උර දාලා යන්න එපා. යෝගට් කෝප වගේ ඒවා දාලා යන්න එපා. විනාශ කරන්න එපා කියලා අමුතුවෙන් පණිවිඩ ලියලා තියන්න වෙනවා. ඇයි මිනිස්සු ධර්මයෙන් හරි ඈත් වෙලා ධර්මයේ දන්නේ නැහැ. ඊළඟට ඔය බිත්ති වාගේ දේවල් සංඝ සතු ගොඩ නැගිලි. නමුත් එක එක දේවල් අඳිනවා, ඉරි අඳිනවා. මේ වාගේ දේවල් කරලා විනාශ කරනවා. කඩනවා, බිඳිනවා. මේ කරුණුත් එක බලුවහම ගහක ගෙඩියක් පවා කඩන එක භයානකයි. එතකොට අවසර නැතුව තුනුරුවන් සතු දේවල් මේකේ තියෙනවා. ඒ කාරණාව කොස්, දෙල්, පොල්, පුවක්, කෙසෙල් ආදිය කාදමන්නු. අවසර නැතුව කඩාගෙන කාදමන්නු මේ නිරේටයි වැටෙන්නේ කියලා. මේ තුනුරුවන්ගේ දීපොළ අවසර නැතුව කඩනවා කියලා කියන හොරා කෑමක්. එතකොට මේ තත්ත්වය අද කොච්චර ඈත් වෙලා ගිහිල්ලාද? ඒ නිසා මොනතරම් නිරේට යන්න පාරවල් දන්නේම නැතුව හැදිලාද? ධර්මය දන්නේ නැති හින්දා මොනතරම්නම් වෙනසිලාද? ඒක නිසානේ අර කියමනක් තිබුණේ මේ ධර්මයේ තුල හැසිරෙන අය ධර්මයෙන්ම රකින්නවා කියලා. මනාව ධර්මකාරණා දන්න නිසා මේ දේවල් වලට අපි යොමු වෙන්නේ නැහැ. ওই කාරණාව ඊට වඩා හරි සංකීර්ණයි. ධර්මයේ දන්නෝ ධර්මයෙන්ම රැකේ කියන එක. නමුත් මේ වාගේ දේවලුත් එතෙන්ට අයිති. එතකොට අපි මේ සඳහන් කළේ පස්වෙනි නිරය පිළිබඳව. මහා රෞරවය. මේ තැන්වල විඳින්න වෙන අප්‍රමාණ දුක්ඛන්දරාවල් ගැන. ඊළඟට පින්නතුනි 6 වෙනි නිරය. 6 වෙනි තියෙන නිරය සඳහන් කරනවා ගිනිගත් යකඩ පොළවේ නිරසත්තු බිම වැටිලා. වැටිලා කියන්නේ වට්ටලා ඉන්නේ. රතු පාටට ගිනි අරගෙන තියෙන්නේ. හාත්පසින් පිච්චෙනවා. මෙහෙම පිච්චි ඉන්නකොට යමපල්ලු ඇවිල්ලා ගිනිගත් යකඩ උල් වලින් අයින්නවා. එහාට මෙහාට යකඩ උලෙන් හැම තැනම ඇන වේදනා දෙනවා. ඒකත් ගිනි අරන් තියෙන්නේ. ඇන්නහම ඒකටත් පිච්චිලා දුන්න නැගෙනවා. අපි හිතන්නකෝ අඹ දැල්ලක් වාගේ රතු පාට වෙන්න තහඩුවකට අපි ගින්දර දානවා. ඒ වාගේ තහඩුවක් උඩයි මේ පෙරල්ලා තියෙන්නේ. එහෙම රත් වෙච්ච එකක් නෙමෙයි අපිට හිතා ගන්න බැරි තරම් ඒ තහඩුව වගේ 100,000 ගුණයකින් රත් වෙලා තියෙන්නේ. යකඩ පොළොව කියලා කිව්වේ ඒකයි. ජදුන් ඝනකම තනිකර යකඩ තට්ටුවක් නිරේ නිර්මාණය වෙලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඒකේ පිච්චෙනකොට තමයි ගිනිගත් යකඩ උල් වලින් ඇවිල්ලා අනින්නේ කියලා මෙතන සඳහන් කරනවා. මොනව කරපු අයද? පින්නතින මෙතන සඳහන් කරනවා පරුස වචන කියන අය, අනුන් වෙහෙසන අය, සතර අගතියෙන් බැඳී සිටින්නෝ පින් පව් නැතැයි මිසදිටු ගත්තු. ඔය පින් කියනෙව්වා පව් කියනෙව්වා කවුද ගණන් ගන්නේ? අය එහෙම જાතියක් ලෝකේ තියෙන වෙයි. එහෙම කතා කරන අය ඉන්නවා. මිත්‍යා දෘෂ්ටි ගත්ත අය. ආන් ඒ අය මේ තාප කියන නිරේ ඉපදිලා මේ තරම් දුක් විඳිනවා කියලා සඳහන් කරනවා. පව්වල විපාක බාල භවයේ ආදීනව තුනුරුවන්ට කීකරු නොවිච්ච එකේ විපාක. නැත්නම් තුනුරුවන්ට කීකරු නොවිච්ච එකේ විපාක කියලා අපි මේ ධර්මයේ දරන්නේ නැති අය ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. නමුත් මේ ධර්මයේ උරුමකාරයන් බවට පත් වෙන්න පුළුවන් තැනක ඉපදිලා එහි යෙදෙන්නේ නැති අය ගැන තමයි අනුකම්පා කරන්නේ. ඒ අය ගැනයි දුක් විඳින්න වෙන්නේ. අර කට්ටියට නම් මේක තේරෙන්නෙම නැහනේ. කීවට පිළිගන්නෙත් නැහනේ. කොහොමත් ඒ අයට මෙතන අයිති. නමුත් මෙතනින් ගැලවෙන්න පුළුවන්කම තියෙන මිනිස්සුත් ගැලවෙන්න උත්සාහ නොකරන එකයි දුක. ආන් ඒ නිසා මේ අකුසල් සිද්ධ කරනකොට ආපහු සැරයක් හිතන්න වෙනවා. දිවි හිමියෙන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ කාරණාව මෙච්චර භයානක නිසා. පින්නතුනි අද ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන කරන අද ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු. ඊතුරු කාරණා ටික තවත් ධර්ම දේශනාවකින් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතුව